ඒ කියන්නේ අපි කතා කර හිටියේ මෙතඩ් ඇක්ටිං කරලා ඒගොල්ලෝ ශාරීරිකව සහ මානසිකව යන ඩෙප්ත් එක සම්බන්ධව. ඉතින් එතනදී මතුවෙච්ච දෙයක් තමයි ඒගොල්ලෝ එක කැරක්ටර් එකට යම්කිසි කාලයක් අරගෙන ඒ කැරක්ටර් එකෙන් රිකවර් වෙලා ආයි සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ඒගොල්ලෝ හිටපු ජෙනරල් තත්ත්වයට එන්න ඒගොල්ලන්ට වෙනම කාලයක් යනවා කියන කාරණාව. ඉතින් එතනදී මට ආව ප්‍රශ්නයක් තමයි අපි හරියට ඇක්ටිං ඉගෙන ගන්නවා නම් අපි අවයානස් කියන එක ඩෙවලොප් කරොත් අපි අවබෝධයෙන් නම් ඒක කරන්නේ කැරක්ටර් එකට කොච්චර අපි ඩෙඩිකේට් කරන එක හරි මෙතඩ් ඇක්ට් කරලා බොඩි weight loss කරලා හෝ බොඩි weight gain කරලා ඒකට mentally ගිහිල්ලා එහෙම කරලා අපිට අපිවම අමතක වෙනවා නම් එතනදී ඒ ඇක්ටර් සමහරවිට ඇකඩමිකලි ෆේල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇක්ටිං ඉගෙන ගන්නේ ඒක ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ මම හිතන්නේ ඇක්ටිං වල අපි ගොඩක් ඩෙවලොප් කරන දේ තමයි අවයානස් කියන්නේ. ඉතින් ඇක්ටිං වල අවයානස් ඩෙවලොප් කරලා අපි හරියට අවයානස් එකෙන් ඉන්නවා නම් අපි මෙන්ටලි හෝ ෆිසිකලි එච්චර දුරකට ගියොත් අපිට ආයි එන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒකට යම්කිසි කාලයක් යන්න පුළුවන්. ඒ කියන්නේ ෆිසිකලි ආයි බොඩි weight gain කරන යම්කිසි කාලයක් යන්න පුළුවන්. නමුත් අපිට totally lost වෙන්න විදියක් නැහැ. මොකද ඒක අපි ඉගෙනගෙන නම් කරන්නේ අපිට එහෙම lost වෙන්න විදියක් නැහැ කියන එක තමයි මම ප්‍රශ්නයක් විදියට සැලකුවේ. විද්‍යාවට අනුව පරසංවේදනයේ යනු අනිකාගේ අනුභූතීන් ඇතුළට රිංගා විඳීමේ හැකියාවයි. මං හරි කියලා මං හිතනවා. ඒ මනෝවිද්‍යාවට අනුව මං හිතන්නේ සර් කියලා ඉවරයි ඒක මතකෙන් මං නෝට් එකේ ලියාගත්තා මේක තමයි පරසංවේදනය කියලා කියන්නේ කියලා. හැබැයි මට එතෙන්දිම දැනුණා මේ පරසංවේදනය කියන දේ අපිට චරිතයක් රඟපෑමේදී චරිතයක් හඳුනා ගැනීමේදී චරිතය ඇතුළට රිංගා ගැනීමේදී මොනතරම් වැදගත්ද කියලා. මොකද චරිතය ඇතුලේ තියෙන දේවල් හඳුනා ගැනීම, චරිතය ඇතුලේ තියෙන දේවල් ග්‍රහණය කර ගැනීම, අනිකුත් සියලුම දේවල් මේ වචනය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා කියලා තමයි මට දැනුනේ. ඉතින් මට මට දැඩි සතුටටපත් වුණා මම සර්ගේ නෝට් එකකවත් සර් ලියපු පොතකවත් මම මේ පරසංවේදනය කියන එක දැක්කේ නැහැ කොහෙවත්. මට මේ පළවෙනි වතාවට සර්ගේ වර්ක්ෂොප් එකකදී ඇහුනේ අද පරසංවේදනය කියන එක. ඉතින් ඒක ගවේෂණයක් තියෙනවා. පද්ධතිය ගවේෂණය මාස් වලය මම කවුරුද කියලා හොයාගන්න. අපි මේ සතියේ හොයාගත්ත දේවල් සම්බන්ධයෙන් ෆයිල් එකක් කිසියම් අරස් කඩක් ප්‍රකාශ කරලා උච්ච දුරට ඒවා වැදගත් උච්ච දුරට කොල්ලන් නේද වෙනවා. උච්ච දුරට ඒක ආදාත්මකද කියලා පොඩි ලුක් බෑක් එකක් කරමු. මම කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. ඕනේ. කාටද කරන්නේ? කාටද නෙමෙයි හැම කෙනෙක්ම කරන්නේ. දෙවෙනි ඔහොම ඉතියත් කමන්නේ නැත්නම් මෙතන ඉස්සරහට ආවත් කමන්නේ මොකද අනිත් අයට මොකක් කරගත් වෙනවා කතා කරනවා. අපි මුලින්ම මම කියන කෙනාව රැකියාවෙන් හඳුන්වුවා. ඊට පස්සේ මම කියන කෙනා ඉදුණාට පස්සේ Taman කැමති හෝ අකමැති වුණත් Tamanට ලැබෙන දේවල් වලින් ඩිෆයින් වෙලා තියෙන විදිය කතා කරා. කියන්නේ තාම අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ලැබෙනවා ආගම
ස්ත්‍රී පුරුෂ භාවය නෑදෑයෝ ඒ වගේ දේවල් වලින් ඉතින් මම කියන එක හඳුනනවා කියලා කතා කරා. ඊට පස්සේ තව කතා කරා මම කියලා හොයාගෙන ගිය මේ හොයාගෙන ගියපු සිද්ධාර්ථ පිළිබඳව කතා කරා. ඒ දේවල් තමයි කියන්නේ. So how do you think about it? මම කියන එක නෑ. Tapi dan apa දේවල් සම්බන්ධයෙන් මම හිතන්නේ අපි තාම මේ ආරම්භය වගේ තමයි. මම කියන සොය පිළිදී අපේ විශේෂ ක්ෂේත්‍රයට අදාළවනේ මේ කතා කරන්නේ. මේ සොයා ගැනීම වැදගත් වෙන්නේ චරිතයක් අවුල්. ඉනදාගෙන දුන්නාම නාට්‍ය පිටපතක් දුන්නාම මෙයා බලාගන්න කියලා කිව්වම අර බලාගන්න ඊට පස්සේ ඒ චරිතය සොයා යනවා. කියන එකට තමයි දැන් මේ සුදුසුම ක්‍රමය. ඒකට තියෙන විද්‍යාත්මකම ක්‍රමවේදය මම හොයාගෙන යනවා. ඒ හේතුව නාට්‍ය හෝ චිත්‍රපටිය හරහා ප්‍රේක්ෂකයා දකින්නේ ප්‍රේක්ෂකයාට පෙන්වන්න ඕනේ චරිතය. එහෙම නෙවෙයි නම් මම නෙවෙයි. ඒ කවුරුත් එකඟ වෙන සාමාන්‍ය සත්‍යය. ඒකට හේතුව ප්‍රේක්ෂකයෝ එන්නේ චරිතය බලන්න මිසක් නළු නිළිය බලන්න නෙවෙයි. කිසියම් රටක කිසියම් ක්ෂේත්‍රයක ප්‍රේක්ෂකයෝ එක්රැස් වෙනවා නම් ඒ ආටිස්ට්ව බලන්න එහෙනම් එතන ඒ කර්මාන්තය තාම දියුණු වෙලා නැහැ. ඒකත් හැම රටකම මේක තියෙනවා. ඒ කියන්නේ ජනප්‍රිය සංස්කෘතිය කියන්නේම ආටිස්ට් තමයි ලව් කරන්නේ. ආටිස්ට් බලන්න තමයි කියන්නේ. උද අපි යනවා ඊට වැඩිය ගැඹුරකට. රටක තමයි වැදගත්. ඒ අර්ථයෙන් හිතලා ඒකට යන්න තියෙන ශාස්ත්‍රීය ක්‍රමවේදය ඉස්සර වෙලා මම සොයාගෙන කියලා අපි හිතනවා දැන් අපි කවුද කියන එක දැන් පටන් ගත්තා. වෙනත් දෙයක් තියෙනවා නම් වෙනත් දෙයක් යොදලා කරන්න පුළුවන්. අපි දැඩි ගවේෂණයක නිරත වෙනවා කලාව හදාරනකොට මම කවුද? මාව හොයාගන්නේ කොහොමද? නැත්නම් මාව අර්ථ ගන්නව කොහොමද? කියන එක සම්බන්ධයෙන්. ඉතින් එතනදී අපි යම් කාරණා යම් සම්මත යොදාගෙන මම කියන කෙනාව විග්‍රහ කරනවා. ඒ සමාජ සම්මත විදියට නාමය ආගම ස්ත්‍රී පුරුෂ භාවය ජාතිය නෑදෑ හිතවතුන් නීතිය සමාජ සම්මත ගුණධර්ම අධ්‍යාපනය සම්ප්‍රදාය මතුපිට ස්වරූපය සහ කෙනෙකුගේ
වෘත්තිය කියන මේ සම්මත කාරණා ඇතුලේ මම කියන කෙනාව ස්ථානගත කරනවා. හැබැයි මම දකින මම කලාව ඇතුලේ සහ සමාජය ඇතුලේ මේ විදිහට ස්ථාපිත කරන්න පුළුවන් වුණාට කලාව ඇතුලේදී මම කියන කෙනාව හොයාගත්තේ නැත්තම් අපිට පුළුවන්කමක් නැහැ මම කරන්න බලාපොරොත්තු වෙන චරිතය හොයාගන්න. අතිශය වැදගත් කාරණාව මම කවුද කියන එක සොයා ගැනීම. ඒ අනුව මට පුළුවන් චරිතය කවුද කියන එක හොයාගන්න මේ අධ්‍යාපනය ඇතුලේ. අපි මේ කතා කරපු මාතෘකාවට මට පෞද්ගලිකව ආපු ප්‍රශ්නයක් සහ දෙයක් කතා කරන්න යන්නේ. අපි මම කියන කාරණාවේදී අපි කතා කරපු මේ කොටස් නම ආගම ස්ත්‍රී පුරුෂභාවය අනාදී සියලුම දේවල් ඇතුලේ අපි කතා කරා සමාජ සම්මත කියලා එක පොයින්ට් එකක්. නමුත් මට පෞද්ගලිකව හැඟෙන විදිහට මේ සියලුම දේවල් සමාජ සම්මත. ඒ කියන්නේ අපිට නමක් නැති පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. කොහොම කලාතුරක. එතකොට ආගමක් නැති පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. සමහරට කියන එක පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයා ඒක නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් මොනියම් විදියකින් ඒක කොතනකෝ සටහන් වීමක් තියෙන්න පුළුවන්. එතකොට මට හිතුණ දේ තමයි මේ සියලු මේ අපි කතා කරපු මේ පොයින්ට්ස් ටික ඔක්කොම සමාජ සම්බන්ධ. එතකොට අපිට එතනින් එහා ගිය දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ සමාජ සම්මත ඇරුණුකොට සමාජය විසින් අපි දිහා බලලා අපිව කියවන විදිය ගැන අපි අනිවාර්යෙන් අපි මේ දැන් මෙතන මේ මම කියන මාතෘකාවේ කතා කරපු විදියටම කතා කරන්න ඕනේ කියලා. ඒක මගේ ඔළුවට ආවේ අර අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ කැරක්ටර් එකක් කවුරු හරි කෙනෙක් පර්ෆෝමන්ස් එකක් කරනකොට එතනදී අපි යනවා නම් ඒ ආටිස්ට් බලන්න යනවා නම් ඒක එතන ඒ තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ. කැරක්ටර් එක බලන්නද යන්නේ ආටිස්ට් බලන්නද යන්නේ කියන එක. එතකොට මම හිතනවා මේ කියන දේවල් වලටත් වඩා අර සමාජයේ ඒ ආටිස්ට් මම කියන පුද්ගලයා ගත්තොත් උදාහරණයක් වශයෙන් සමාජය මේ සම්මත නෙවෙයි සමාජය අපි දිහා බලන විදිහ. ඒක සමහර විට වෙන්න පුළුවන් සාමාන්‍ය සමාජෙක. සමහර විට සාමාන්‍ය සමාජයේ අපි දිහා බලන විදිහ එතනට බලපාන්න පුළුවන් කියන දේ තමයි මට කියන්න උවමනාව තිබ්බේ. ඒ කියන්නේ අපි කැරක්ටර් එකක් අපි ගිය සතියේ අපි කතා කරපු මම කියන තැන ඉඳලා 0 වලට ඇවිල්ලා එතන ඉඳලා කැරක්ටර් එකක් බිල්ඩ් අප් කරන තැනට යද්දි අනිවාර්යෙන් දැන් මේ සමාජ සම්මත ටික කතා කරන්නේ. එතනින් එහාට ගිය ඒ සමාජය කියන තැන සමාජය අපිට දීලා තියෙන තැන ඒක මේ පොසිටිව් වෙන්න පුළුවන් නෙගටිව් වෙන්න පුළුවන්. එතන මම හිතනවා ඒ දේවල් ටික අනිවාර්යෙන් මේ බලපානවා කියලා ඔය මේ මාතෘකාවට. ඕකේ. මට හංගින විදිය දැන් අපි රංගපෑම ඉඳගද්දී පළමුවෙන්ම මම කියන පුද්ගලයා අඳුර ගැනීම ඕන කියලා අපි කතා කරා. මට හිතෙන විදිහට මේ මම කියන පුද්ගලයා අඳුර ගන්න ඕන කියන්නේ රංගනයත් එක්ක සම්බන්ධ වෙද්දී තමන් කවුද කියන එක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ අපිට විවිධ චරිත හම්බ වෙනවා. ඒ චරිත වලට අපි අනුගත වෙන්න
අපි ඇතුළේ ඉන්නේ දැන් මට මගේ පුද්ගලික ජීවිතේදී මට ඉක්මනට කේන්ති යන පොඩි දේවල් වලට ටක් ගාලා කේන්ති යන මම සරපරුසු පුද්ගලයෙක් නම් මට චරිතයක් හම් වෙනවා නම් හාමුදුරු කෙනෙක්ගේ තැන්පත් චරිතයක්. ඒ තැන්පත් චරිතයට මගේ පුද්ගලික මම කියන කෙනා මම නිතර ජීවත් වෙන විදිය අරකෙදි නම පිළිඹු වෙනවා නම් ඒක එතනට සුදුසු නෑ. ඒ කියන්නේ අර මම කියන එක්කෙනා තමයි එතනට එන්නේ. ඒ කියන්නේ මම අවබෝධ කරගත්තා නම් මම මේ ඉක්මනට තරහ යන කෙනෙක් මම මේ වගේ දේවල් පොඩි දේ එනකොට මම චරිතෙදී මම මගේ පුද්ගලික ජීවිතේ යොදවන්න හොඳ නෑ. ඒකට චරිතේ මම හාමුදුරු කෙනෙක් කියන්නේ කවුද? එයා තැන්පත් ධානය සාමාන්‍යයෙන් තැන්පත් චරිතයක් භාවනා කරන සියලු දේවල් කරලා මේ බෞද්ධ දර්ශනයේ හමායන කෙනෙක්. එතකොට ඒ කෙනෙක් තැන්පත් චරිතය. අපි සම්මත විදිහට හාමුදුරු කෙනෙක් කියන්නේ තැන්පත් චරිතයක් නේ. එතකොට මට ඒ වගේ චරිතයක් රංගපාන්න ලැබුණාම මගේ පුද්ගලික ජීවිතේ මම ඉන්න පුද්ගලයා අතනේ පිළිඹුණොත් එතන අසාර්ථක වෙනවා. එතකොට මම අවබෝධ කරගන්න ඕනේ මම කියන චරිතේ කවුද? මම ඉක්මනට තරහ යන කේන්ති යන පුද්ගලයෙක්. ඒනට මම මේ චරිතෙදී තැන්පත් චරිතය හාමුදුරු කෙනෙක් කියන්නේ. මම ඇතුළේ ඉන්න කෙනා මෙතනට දාලා හරියන්නේ නැහැ. එතකොට ඒ චරිතේ මම අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගෙන ඒ චරිතය කරන්න ඕනේ. මම කියන කෙනා අයින් කරගන්න ඕනේ. එතකොට මම අවබෝධ වෙලා ඉන්න ඕනේ මම කියන්නේ කවුද කියන එක මගේ ගුණධර්ම මගේ ඇතුළේ තියෙන කෙනා කියලා Taman දැනගෙන ඉන්නවා. එතකොට තමයි අපිට පැහැදිලිව ඒ චරිතයකට යන්න පුළුවන්. මම කියන කෙනා මම ඇතුළේ ඉන්න කෙනා අතන එක අපිට මම එක්ක තැන්පත් චරිතයක්. සාමාන්‍ය ජීවිතේ මම නෝමල් වේ කලබල නැති චරිතයක්. එනකොට මට හම්බ වෙනවා එන දුෂ්ට චරිතයක් කරන්න. එතකොට දුෂ්ට චරිතකදී මම අර තැන්පත් චරිතේ මම පුද්ගලික ජීවිතයෙන් දෙන්න යෙදුවොත් එතන අසාර්ථකයි. අන්න ඒ නිසා තමයි මම කියන පුද්ගලයා අඳුර ගන්න ඕනේ. මම ඇතුළේ ඉන්න කෙනා අතෙන්ට ගැලපෙන්නේ නැත්තේ ඒක. මම කියන කෙනා හරියට අඳුරගත්තොත් මට චරිතේ මොකක්ද කියලා අනුගත වෙන්න පුළුවන්. කියන එක තමයි මම හිතන්නේ. අපි හොඳටම අත්දැකීමෙන් දන්නවා මම ජාතිවාදී. මට මේ එක්සර්සයිස් එකට එන්න ඕනේ. හැබැයි එක්සර්සයිස් එකට එන්න මම හිතන හැම මොහොතෙම මගේ අර ජාතිවාදී මුර්ගයා මට කරදර කරනවා. මට මගේ ආගම්වාදී මුර්ගයා මට කියනවා මම අදහන මම උපත්යෙන් ලැබපු ආගම තමයි මේ ලෝකේ තියෙන හොඳම ශ්‍රේෂ්ඨම ආගම. මේ වගේ මූලධර්ම සම්මත සමාජවැදී ප්‍රවේණි උරුමයන් මට කරදර කරනවා. එතකොට මගේ එක්සර්සයිස් එක තමයි මේ සියලු දේවල් දෙයින් හැන්දෑ වෙනකන් ආපහු මම නින්දට යනකම් මම කරන කියන දේවල් වල මේ තියෙන සෝෂල් වැලියුස්ුයි මගේ ආවේනික ප්‍රවේණික අධිලක්ෂණයි මම දැනුවත් මනසින් ඉවත් කරමින් මම ඉස්සරහට යනවා. මම එක්සර්සයිස් එකක් දෙනවා දැන් හැම කෙනෙකුටම පුංචි කාලයක් ඇතුළත තමුන් ගන්නේ උත්සාහය 0 වෙලා පෙන්නන්න. ඒක තමයි එක්සර්සයිස්. අපි නරඹනවා තමු මේ මැදට ඇවිල්ලා ඉන්න පුළුවන් මේ සම්පූර්ණ ශාලාවේ समस्त ඉඩකඩම පාවිච්චි කරලා වෙන්න පුළුවන්. අභින හතරම පාවිච්චි කරනවා. වාචික අභිනය, ආංගික අභිනය, සාත්වික අභිනය, ආහාරය අභිනය. පාවිච්චි කළා ඒකෙන් 3ක් පාවිච්චි කරලා ඒකෙන් 2ක් පාවිච්චි කරලා ඒකෙන් 1ක් පාවිච්චි කළා. පුංචි කාලයක් ඇතුළතදී
මේ 0 ප්‍රතිනිර්මාණය කරලා පෙන්නන්න අපිට දැනෙන දේ. එතකොට අපි ඒක නිර්මාණශීලීව කරන්න පුළුවන් හොඳටම. අපි බලමු කොහොමද තමුන් මේක වටහා ගන්න. මේ පාඩම කොහොමද තමුන් තේරුම් ගන්න. එතකොට සර් කිව්වා ඒගොල්ලා ඇක්ට් එකට යද්දී ජේකන් ෆීනික්ස් ක්‍රිස්ටියන් බේල් බැට්මෑන් ජෝකර් බැට්මෑන් එක ඒ කියන්නේ අපි කතා කර හිටියේ මෙතඩ් ඇක්ටිං කරලා ඒගොල්ලා ශාරීරිකව සහ මානසිකව යන ඩෙප්ත් එක සම්බන්ධව. ඉතින් එතනදී මතුවෙච්ච දෙයක් තමයි ඒගොල්ලා එක කැරක්ටර් එකට යම්කිසි කාලයක් අරගෙන ඒ කැරක්ටර් එකෙන් රිකවර් වෙලා ආයි සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ඒගොල්ලෝ හිටපු ජෙනරල් තත්ත්වයට එන්නේ ඒගොල්ලන්ට වෙනම කාලයක් යනවා කියන කාරණාව. ඉතින් එතනදී මට ආව ප්‍රශ්නයක් තමයි අපි හරියට ඇක්ටිං ඉගෙන ගන්නවා නම් අපි අවයානස් කියන එක ඩෙවලොප් කරොත් අපි අවබෝධයෙන් නම් ඒක කරන්නේ කැරක්ටර් එකට කොච්චර අපි ඩෙඩිකේට් කරන එක හරියි. මෙතඩ් ඇක්ට් කරලා බොඩි වෙයිට් ලොස් කරලා හෝ බොඩි වෙයිට් ගේන් කරලා ඒකට මෙන්ටලි ගිහිල්ලා එහෙම කරලා අපිට අපිවම අමතක වෙනවා නම් එතනදී ඒ ඇක්ටර් සමහරවිට ඇකඩමිකලි ෆේල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇක්ටිං ඉගෙන ගන්නේ ඒක ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ මම හිතන්නේ ඇක්ටිං වල අපි ගොඩක් ඩෙවලොප් කරන දේ තමයි අවයානස් කියන එක. ඉතින් ඇක්ටිං වල අවයානස් ඩෙවලොප් කරලා අපි හරියට අවයානස් එකෙන් ඉන්නවා නම් අපි මෙන්ටලි හෝ ෆිසිකලි එච්චර දුරකට ගියොත් අපිට ආයි එන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒකට යම්කිසි කාලයක් යන්න පුළුවන්. ඒ කියන්නේ ෆිසිකලි ආයි බොඩි වෙයිට් ගේන් කරන යම්කිසි කාලයක් යන්න පුළුවන්. නමුත් අපිට ටෝටලි ලොස්ට් වෙන්න විදියක් නැහැ. මොකද ඒක අපි ඉගෙනගෙන නම් කරන්නේ අපිට එහෙම ලොස්ට් වෙන්න විදියක් නැහැ කියන එක තමයි මම ප්‍රශ්නයක් විදියට සැලකුවේ.
සර් දුන්න මේ පරසංවේදනය සම්බන්ධයෙන් දුන්න නෝට් එක මම ලියාගත්තේ ඉස්සෙල්ලම කියනකොට මම අර අතන කෙළවරේ හිටියේ. මම මෙතන පන්තියේ හිටියේ නැහැ. නෑ මම මෙතන හිටියේ නැහැ. හැබැයි මට පරසංවේදනය කියන එක ඇහුනම මම ටක්ගල් මගේ වැඩේ නැවැත්තුවා. නවත්තලා මම ඇටෙන්ෂන් දුන්නා සර් මොකද්ද මේ මට අහපු නැති වචනයක් කියනවා මෙතන. මට ඒක හරිම වැදගත් වුණා. මම ටක් ගාලා එහුම්කන් දුන්නම සර් කිව්වේ මනෝවිද්‍යාවට අනුව පරසංවේදනයේ යනු අනිකාගේ අනුභූතින් ඇතුළට රිංගා විඳීමේ හැකියාවයි. මං හරි කියලා මං හිතනවා. ඒ මනෝවිද්‍යාවට අනුව මං හිතන්නේ සර් කියලා ඉවරයි ඒක මට මතකෙන් මං නෝට් එකේ ලියාගත්තා මේක තමයි පරසංවේදනය කියලා කියන්නේ කියලා. හැබැයි මට එතෙන්දිම දැනුණා මේ පරසංවේදනය කියන දේ අපිට චරිතයක් රඟපෑමේදී චරිතයක් හඳුනා ගැනීමේදී චරිතය ඇතුළට රිංගා ගැනීමේදී මොනතරම් වැදගත්ද කියලා. මොකද චරිතය ඇතුලේ තියෙන දේවල් හඳුනා ගැනීම චරිතය ඇතුලේ තියෙන දේවල් ග්‍රහණය කර ගැනීම අනිකුත් සියලුම දේවල් මේ වචනය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා කියලා තමයි මට දැනුනේ. ඉතින් මට මට දැඩි සතුටටපත් වුණා මම සර්ගේ නෝට් එකකවත් සර් ලියපු පොතකවත් මම මේ පරසංවේදනය කියන එක දැක්කේ නැහැ කොහෙවත්. මට මේ පළවෙනි වතාවට සර්ගේ වර්ක්ෂොප් එකකදී ඇහුනේ අද පරසංවේදනය කියන එක. ඉතින් ඒක අපි අද කතා කරේ ඉස්සරහින් නම් කරන ඉස්සරහින් මම කවුද කියන එක. පළමුවෙන්ම අපිට අපි වඳින්න පුළුවන් අපේ සමාජීය සාරගම මුලින් අපි ඉස්සරහට ලැබිච්ච දේවල් ඒ වයින් අපි හඳුනාගෙන තියෙන විදිහ නම් ආගම ජාතිය ඔය වගේ දේවල් වලින් අපි දැනට සාමාන්‍යයෙන් අපි වහුරුමාදී කියන විදිහට නමුත් ඒ ඔක්කොම අයින් කරලා නගරට ගියාට පස්සේ අපිට තව යන්න පුළුවන් ඉතින් අඩිය පිටිපස්සට අපේ පැවැත්ම කියන්නේ අපි පැවැතෙන්නේ කොහෙන්ද ඉතින් අපේ තාත්තා අම්මා ඒගොල්ලන්ගේ නෑදෑයන්ගෙන් ඒගොල්ලන්ට වෙලා වැඩි හිටියන්ගේ ඒ පැවැත්මෙන එහෙම පැවැත්මකට අපිට හඳුනන්න පුළුවන් ඒ ලක්ෂණ අප සතුට තියෙනවා. ඉතින් අපි ඒක ගැන කතා කරා සහ මම හඳුනා ගැනීම මනුවෙකුට වැදගත් වන්නේ කියලා අපි කතා කරා. ඒකේ වැදගත්කම නම් අපිව මුලින් හරියට අඳුනගෙන හිටියොත් තමයි අපිට වෙනත් චරිතයක් අඳුන ගන්න හැකියාව ලැබෙන්නේ. මොකද අපි අපිව අඳුනන්නේ නැත්නම් අපිට වෙනත් චරිතයක් අඳුන ගන්න එක හරි
එක කරන්න බැහැ දැන් මොකද අපි අපිවත් දන්නේ නැත්නම් අපිට තවත් චරිතයක් අඳුනගන්න බෑ. ඒකෙන්ද අපි මුලින් අපිව අඳුනගෙන ඉන්නවා. මොලෙක් විදිහට අපි අපිව අඳුනගත්තට පස්සේ අපිට වෙනත් චරිතයක් කට යන්න ලේසි. අපි ඒකට උදාහරණ වශයෙන් කතා කරා ජෝකර් සහ මෙකැනික්ස් කියන ෆිල්ම් එක ගැන. ඉතින් ඒ චරිත දෙක රඟපන්න පුළුවන්. කොහොමද ඒ චරිත වලට ගියේ? ඒගොල්ලෝ ෆිසිකලි ගිහිල්ලා ඒගොල්ලෝ මෙන්ටලි ගිහිල්ලා කොහොමද ඒ චරිත මතකයේ රැඳෙන චරිත විදිහට ඉදිරිපත් කරේ කියන කාරණා අපි සාකච්ඡා කළා. එතකොට ඒ වගේ දේවල් වල තියෙන බරපතලකම අපි සුළුවෙන් හිතුවට ඒක කොයිතරම් ගැඹුරුද? ඒකට කොයිතරම් අපි අභ්‍යාසයක දෙන්න ඕනද? අපි කොයිතරම් ප්‍රැක්ටිස් කරන්න ඕනද කියන කාරණා ඉගෙන ගත්තා. ඉතින් මට පෞද්ගලිකවම තේරුනේ අපි හිතනට වඩා ඒක ගොඩක් අමාරු දෙයක්. රඟපානවා කියන එක විශේෂයෙන්ම චරිතයකට යනවා කියන එක. ඉතින් අපි ඒ ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ අපි අන්තිමටම කතා කරේ sensations පරිසංවේදනය කියලා. ඒ කියන්නේ පරිසංවේදනය කියන්නේ අපි කොහොමද තවත් කෙනෙක්ව පරිකල්පනය කරන්නේ කියන එක. මට දැන් හරි ඩෙෆිනිෂන් එක මතක නැහැ. කොහොම හරි අපි ඒක අපිට ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ මම කවුද කියන එක අඳුන ගන්න. ඒක කරන්නේ මම මාව ආපස්සට ආයි හැරලා බලනවා. මම මාව පරිකල්පනය කරන්නේ කොහොමද කියන එක. මම දැන් මෙතන මම කියලා හිටියට මාත් එක්තරා විදියක මගේ එක පරිකල්පයක් විතරයි. ඉතින් ඒක තවත් කෙනෙක් අපිට ඕන නම් වෙන කෙනෙක්ට මට මාව අඳුනගෙන ඉන්නට වඩා වෙන කෙනෙක්ට මාව පරිකල්පනය කරන්න පුළුවන් මට වඩා හොඳින් කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒව තමයි සාකච්ඡා කරේ. දැන් වෙන කාරණේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව නරණියෝ සිද්ධාන්තමය වශයෙන් පෝසත් වෙන්නේ කියවීම. ඊළඟට නරණියෝ පරිවාර කලාවන් හදාගන්නවා. දවල් මම සඳහන් කරා වගේ නැටුම, ගායනය, වාදනය, සංගීතය. ඒකද අපි සෙන්සිටිවිටි කියන එක නරණියන්ට පිළිගන්න අම්මල දාත්තර සෙන්සිටිවිටි. එහෙම නැත්නම් අර සංවේදීකම ගොඩට අනුකරණය කරමින් කතා කරලා ඒ වගේ නෑ. කැරක්ටර් එකක් අඳුරනවා. විශේෂයෙන් සංගීතය වල සංගීතයේ රස විඳින සංගීතය හැදෑරීම මාර්ගයෙන් පුළුවන් අපේ සෙන්සිටිවිටි එකට ගන්න. නළුනියෝ කියවන්නේ කොහොමද කියන්නේ මරණා වගේ වැඩක්. මොකද අපිට පෞද්ගලිකවම අත්දැකීම් තියෙනවා මේ නළුනියෝන්ට අපි පොතපත දෙන්න ගියාම බල්ලොන්ට වෙඩි කියන්නේ. නගර සභාවේ නැගිට පිසු බල්ලොන්ට වෙඩි කියන්නේ. අන්න ඒ වගේ තමයි ඉන්න හැසිරෙන්නේ. මේක මහා අපමානයක්. මොකටම කියලා තියෙනවා මේ මට අවශ්‍ය වෙන්නේ. කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ උද්දච්ච අමනකමක් තමයි ලෝකෙන්නේ. ඒ නිසා තමයි මේක උස්සන්න බෑ. මේ ඉන්ඩස්ට්‍රි උස්සන්නේ. අර රජිත කිව්වද මම සතුටු වෙනවා. මගේ ගුරුතුමියක් කිව්වා ඒ නිසා මට බයයි. මම කියන්නේ මගේ ගුරුතුමියක් කිව්වා කවදාවත් ළමයි හොඳ දෙයක් කරපුවම පොඩ සෙන්සිටිවිටියක් කරපුවම කවදාවත් හරියන්නේ නැහැ. මගේ කරන්නේ අම්මා මගේ ධර්මජිත් ඔයාට එළවලා නැහැ. රජිත කිව්වා මේ පාඩම් තහවුරු වුණා මේ දීක්ෂාන් මල්ලි මෙතන ප්‍රැක්ටිකල් කරපු කොටසින්. දැන් අපි කතා කරපු කොටස තියෙනවා. ඊළඟ සැලකුවොත් ඒක
කතා කරපු තියරි එක ප්‍රැක්ටිකලි අපි දැක්කේ දිල්ෂාන්. ඒ වයිතනද ඒක බොහොම සරල දෙයක්. මේ උදා කරගත්ත ප්‍රැක්ටිකල් කෝස් එක මොකක්ද ඒකේ තියරි? තියරි එක තමයි what is zero. තියරි පාර්ට් එක තමයි what is zero. දැන් අපි මේ පාඩමට සම්බන්ධ නැති පුද්ගලයෙක් රංගපෑම ගැන දන්න කෙනෙකුට අන්න ගැහුවොත් මම නියුට්‍රල් එකට වෙන්නේ. what is 0% එකට වඩා යන්න පුළුවන්. ඒක විතර දෙන්න බෑ. ඒක සෑහෙන වෙලාවක් යන වැඩක්. ඒක ප්‍රෙපරේෂන් එකක් තියෙනවා. ඒකට අපි කරපු සිද්ධාන්තමය පක්ෂයයි ඒකට ફોકસ දීමයි හරහා අපිට පුළුවන් වුණා දිල්ෂාන් 0 පොසිෂන් එකට ගෙනල්ලා එයාව ප්ලේ එකක් වඩපත් කරලා එයා හරහා ප්‍රොඩක්ට්ස් කීපයක් බලනවා. සහ අපි වටහා ගත්ත what is 0 කියලා ක්‍රියේෂන් ස්ටේටස්. සහ ඒකට වඩා මෙතන හිටපු අයගේ ගැළපුණේ දිල්ෂාන් කියලා අපිට තේරෙනවා. මෙතන උදේ ඉඳන් ફોકસ වෙනවා නම් එන්වයරන්මන්ට් එක ඔක්කොම අපි ඔක්කොම හිටියා. හැබැයි අපි ඔක්කොම හිටියට ඒක වඩා හොඳින් කලේ දිල්ෂාන් කියලා අපිට තේරුණා. අනිත් අයට දුන්නා නම් ඒක සමහරවල් බොහෝ දුරට දිල්ෂාන්ට වඩා අඩු ප්‍රතිඵලයක් සහිත ප්‍රොඩක්ට් එකක් තමයි අපිට එන්නේ. ඒක සරල නෑ. ඒ ප්‍රතිඵලය සරල එකක් නෙමෙයි. අතන මේක ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ ප්‍රතිඵලය අර්ථයක්. ඒක it is not just an effect. It is a meaningful effect. මේක සරලයි. දැන් මේ සමස්තයම මම දැන් මටත් කිව්වොත් කවුරු හරි මේ මම හිතන එක කියන්නේ කියලා මට හිතෙනවා කියන්න මේ බැයිද අපිට මේ 0 පොසිෂන් එකට ගිහිල්ලා කැරක්ටර් එකක් ඩෙවලොප් කරන්න එහෙම මම දන්නේ කොහොමද එහෙම එහෙම චිත්‍රපටයක් මම දැකලා තියෙනවා මේ රටවල චිත්‍රපටය. එක චිත්‍රපටයක් මම දැක්කා ඒක ගැහණු ළමයි. ඒ ගැහණු ළමයා හදන්නේ වීදුරු බොක්ස් එකකට. මොකද චිත්‍රපටය නම් මොකද එයාට මේ එන්වයරන්මන්ට් එකේ වාතාශ්‍රය කියත යමරේ. කුඩා කාලෙදිම මේ ડોක්ටර්ස්ලා කියනවා මෙයාව මුචල කාලයක් වීදුරු බොක්ස් එකේ තමයි තියන්නේ. ඔව්. මොකක්hari ලෙඩක් නිසා. අසු මේ මොකද කියන්නේ? හැබැයි ඒකේ අර්ථය තමයි අම්මා තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඒ අන්තිමට ඩිස්කවර් වෙන එකනේ. මොකද ප්‍රේක්ෂකයන්ට අපි දකින්නේ මෙයා මේ නිසා මේ විදිහට ඉන්න ඕන. එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් බෑ. එයාට මේක ඇතුලේ එයාට දැනෙන හිරගතිය කිසියම් තැනකදී වෙනස් වෙන්නේ එයාගේ ගේ ඉස්සරහා බිල්ඩින් එකේ ඉන්න එහා පැත්තේ කොල්ලෙක්. එයා යනවා නේ බලන්න. නෑ උඩින් තමයි බලන්නේ දකින්නේ.
වීදුරුවෙන් එළියේ. මේක ඇත්තට වෙන ෆිලොසොෆිකල් අයිඩියා එකක් යනවා. ඒකත් අර අපි කතා කරමු මොන වගේ තමයි. කියන්නේ මේ පරිසරයට මුදා හරින්න නැති තාක් දුරට මේ අපි ඒක තමයි අම්මා හිතන්නේ මගේ දරුවා පියෝ එයාව ආරක්ෂා කරගන්න. නමුත් ඒක බිඳෙනවා විරුද්ධ ලිංගිකයෙක් දැක්කහම එයා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දැන් මේක හරි වෙනස්. මේ කතා තේමාවයි මේ ප්‍රස්තුතයේ සන්දර්භය උගක් වෙනස්. එක්තරා මොහොතකදී මෙයා ඩිසේබල්. එක්තරා මොහොතකදී දැන් මෙයාට මේක උල් වෙනකොට මෙයා මේ වීදුරු බොක්ස් එකේ යනවා ඒක. යන්නේ කොහෙද? මෙයා එළියට යනවා. මොකද හේතුව එයාට මේ කොල්ලව හම්බෙන්නේ. ඒතර දැන් කවුද අප්සෙට් වෙන්නේ? අම්මා. ඔයගොල්ලෝ කවුද අප්සෙට් වෙන්නේ? කොල්ලා. ඔයගොල්ලෝ අම්මා. එයා එළියට යනකොට අප්සෙට් වෙන්නේ බලන්නේ නරඹන. ප්‍රේක්ෂකයන් ගන්න අපි දැන් මෙයා මැරෙනවා කියලා හිතනවා. යාට දැන් මේක ඉන්න බෑ එළියට මැරෙනවා නෑ. ඒක කෘතියක් විසින් ප්‍රේක්ෂකයාව ඔක්කදාල හරියට ටැකල් කරගන්නවා. මේ රචනයේ විසින්. ඒකයි වෙන්න ඕනේ. අපි ඒ නම හොයලා කියන ඔයගොල්ලෝ බලන්න හොයලා everything අනේ එයා එළියට යන කොල්ලගේ තාත්තයාගේ නමකට දැන් මට මේක මතක් වුණේ දිල්ෂාන්ගේ අර කතාවත් අපිට මතක් කරගන්න. මගේ ගුරුතුමියක් කිව්වා මේ අවදාවත් දන්ජි ෂොට් කරලා යන්නේ පොඩි දෙයක් මොඩයක් කරුවා මොනවට වැඩිලා ඔයා ඔය වැඩේ කරන්නේ ඒක ෂොට් ෆිල්ම් එකක් කරලා අපි මේකේ රූප මම ඒක අගේ කරලා පස්සේ මොකද දකින්න ඊළඟ ගිය සතියේ කෙනා ඌ වගේ කරගෙන මම යාවේ ආඩම අතරමැදින් නැගිටලා ටෙලිෆෝන් එක කලින් ගාගෙන රඟපාන්න පටන් ගත්තා මේ දැන් නිකන්ම පිටක් කරගෙන මේ ෂූටින් තියන දෙයට ඉවරලා මේක අනුමරික මේ කතා කරලා මේ වගේ හෙට ගෝදාවන්න ඒකම ඊට පස්සේ මට වැඳලා ආවේ මේ මොකද ශාස්ත්‍රීය දේ ඉගෙන ගන්නකොට ඒකට අවශ්‍ය කරන පසුබිමක් තියෙනවා. ඉතින් මම අපි වැදගත් ශාස්ත්‍රීය මට්ටමේ මේ දේවල් අල්ලලා දෙන්න ඕනේ. මොකද හේතුව ඒක ඒ ස්කිල් එක ඩෙවලොප් කරන්න ඕනේ ඊට පස්සේ. අපි බොහෝ වෙලාවට ළමයි අත්දැකීම් නැති නිසා පොඩි ඇප්‍රීසියේෂන් එකක් තින් රෝන් ට්‍රෙන්ඩ් වෙනවා. රෝන් යනවා. මම හිතන්නේ මේ වික්ෂාන්ත එක වෙයි. අර ඒකනේ පියෝ. ඒකනේ බඩ් එකක්. රෝස් බඩ් එකක්. ද රෝස් බඩ් එකක්. අපි හිතමු මේක බලෙන් පුප්පන්න කියලා. කොහොට්ටුවක් බලෙන් අර පන්සල් කිට්ටුව කට්ටිය පුප්පන්න නෙළුම් වට්ටියට තියෙන්නේ මේ වෙලාවේ පුප්පන්න. තව සති දෙකක්වත් යනවා මේක විලේ තිබුණා නම්. හැබැයි මල් කීයක් දෝනේ කියලා ගාන දුන්නාම මිනිහා මේ වලකට පක්කලා මේක මැදට පොඩ්ඩ අත දෙන්නකොට පෙති මෙහෙම පුප්පන. පුප්පලා වට්ටිය තියලා දෙනවා
ඒ ස්කිල්ස් හරි පරිස්සමින් තමයි ඩෙවලොප් කරන්න ඕනේ. මොකද හේතුව පියෝ ආර්ට් එක හරි සංකීර්ණයි. පියෝ ආර්ට් නෙවෙයි. හේතුව පියෝ සෝල්ස් නෙවෙයි. දැන් 0 වෙන්න පුළුවන් වුණාම ඒකෙන් shapes හදන්න පුළුවන්. ඒක තමයි අපි ලං කරේ. එක shape එකක් නෙමෙයි. shapes ගන්නාම හැදුවා. හැදුවම වෙනයි. clay වලින් කවුද? then make combination එක මේක cooperation through creativity. මට නිකන් හිතුණා මේ creations කියන්නේ එහෙම හැදෙනවා කියලා. නැත්නම් බුදුන් වැඳලා නැකත බලලා නෑ පොඩි කයි වැඳලා මේසි වාඩි වෙලා තනියම ආදරේ ටේබල් ලෑම්ප් එක දාගෙන සරසවි නම් මුගිල පොඩි විදිහට පොඩි දෙකට බෙදලා කියන ඒවා නෙමෙයි. ඇයි අපිට එහෙම එක්සර්සයිස් එකකින් තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔස්සේ එන ප්‍රැක්ටිකල් එක්සර්සයිස් එකකින් කැරක්ටර් එක ඩෙවලොප් කරන්න. So then අපි දැක්ක 0 physical 0 එක. අපිට දැන් ඒකට කැරක්ටර් එකක් දෙන්න. අපි කියනවා මේ mentally retarded role එක. මානසික අපඝාත කියලා කියනවා. මානසික අපඝාත. ඒකට විචාර පුළුවන් අර ප්‍රීති ළමානි වාසයක් කරනවා. මානසික ආබාධිතයක් එහෙම බලන්න. හැබැයි කිසිම කෙනෙක් ඔබ බලන්නේ නැතුව විචාර පුළුවන් 0 වෙලා 0 දැන ඉඳන් පටන් ගන්න. මොකද පටන් ගන්න? ඒකට මම කවුද කියන සම්බන්ධය. පුළුවන් නම් ඔබගේ ඉමේජිනේෂන් පාවිච්චි කරලා කියන්න අදට අපි පාඩම් කරනවා. කොහොමද 0 ඉඳන් මෙන්න